සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ විදුලි කාර්මික ශිල්පී පාඨමාලාවට අයත් ලෙසන් එකට. මම සජීව ගයන් ඉන්දික තොට්ටහේවා මහරගම තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු උපදේශක විදියට කටයුතු කරනවා. එතකොට මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොඩියුල් අංක 9 යටතේ තියෙන විදුලි උපකරණ නඩත්තු කිරීම හා අලුත් වැඩියා කිරීම යටතේ එන විෂය කොටස් ගැන තමයි මම අද කතා කරන්න ඔයගොල්ලොත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙදි අපි කතා කරන්නේ විශේෂයෙන්ම කාරණා දෙකක් ගැන. එහෙම නැත්නම් ටාස්ක් කියනවා, එහෙම නැත්නම් කාර්යයන් දෙකක් පිළිබඳව තමයි මෙතනදී ඔයගොල්ලොන්ට අද ලෙසන් එක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ මොනවද කියලා. අපේ පළවෙනි කාර්යය තමයි සිවිලින් පංකාවක, එහෙම නැත්නම් ඊට පස්සේ අපි කතා කරන පිටකුරු පංකාවක සේවා කිරීම සඳහා හේතු වන දෝෂ හඳුනා ගැනීම. එතකොට සීලින් ෆෑන් එකක්, අපි කෙටියෙන් කිව්වොත් සීලින් ෆෑන් එකක්, එහෙම නැත්නම් පිටකුරු පංකාවක් කිව්වේ එක්සෝස් ෆෑන් එකක්. ඔබට මේ රූප සටහන් වල පේනවා ඇති. සීලින් පංකාවක් කියන එක මම හිතන්නේ මෙතන හැමෝම දැකලා ඇති. මේ එක්සෝස් ෆෑන් එකක් කියන එක අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි හොටෙල් එකක් වගේ ගත්තොත් හොටෙල් එක ඔය පොත්තු වගේ දේවල් හදන තැන්වල මේ වගේ හයි ස්පීඩ් ෆෑන් එකක් හයි කරලා තියෙනවා එළියට හුලං ඇදලා දාන. මොකද ඇතුලේ රස්නය තියෙන නිසා රස්නය එහෙම නැත්නම් ඇතුලේ තියෙන දූවිල්ල එළියට ඇදලා දාන්න තමයි මේ වගේ ෆෑන් එකක් අපි භාවිතා කරන්නේ. ඉතින් මෙන්න මේ උපකරණ දෙක ගැන තමයි, මෙන්න මේ ෆෑන්ස් දෙක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පළවෙනි කාර්යය තමයි මේ සීලින් ෆෑන් එකක්, එහෙම නැත්නම් එක්සෝස් ෆෑන් එකක් සේවා කිරීම සඳහා හේතු වන දෝෂ හඳුනා ගැනීම තමයි පළවෙනිම කාර්යය අපි කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි කාර්යය යටතේ මේ හඳුනාගත්ත දෝෂ වලට අපි පිළියම් යොදන්න එපා. එතකොට මේ එක් දෝෂ වලට පිළියම් යොදන විදිය තමයි දෙවෙනි කාර්ය විදියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේවා තමයි මගේ මේ පාඩමේ අරමුණු. එතකොට මෙම පාඩම එතකොට නඩත්තු කටයුතු ඇයි අපි කරන්න ඕනේ? එහෙම නැත්නම් සේවා කිරීම කටයුතු ඇයි අපි මේ ෆෑන්ස් සඳහා කරන්න ඕනේ? මේකේ ප්‍රධාන අරමුණ තමයි මෙහෙම කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ලයිෆ් ටයිම් එක, එහෙම නැත්නම් ආයු කාලය, එහෙම නැත්නම් වැඩ කරන කාලය, හරි ඉවැරදිව වැඩ කරන කාලය වැඩි කර ගන්න තමයි අපි මේ නඩත්තු කටයුතු, එහෙම නැත්නම් සේවා කිරීම කටයුතු වගේ දේවල් මේ උපකරණ සඳහා සිදු කරන්නේ. එතකොට මේ පාඩම අවසානයේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හම්බ වෙනවා මොනවද මේ වගේ කරන්න පුළුවන් නඩත්තු කටයුතු සහ සේවා කටයුතු. ඒ වගේම ඒවා නියම ප්‍රමිතීන්ට අනුකූලව, ඒ කියන්නේ යම්කිසි ක්‍රමවේදයකට යටත්ව, සම්මත ක්‍රමවේදයක යටත්ව තමයි මේ සියලු කාර්යයන් අපි කරන්නේ. එතකොට මේ කාර්යයන් සම්මත ක්‍රමවේදයන් මොනවාද කියන එක ඔබට හඳුනා ගැනීමට හැකි වෙනවා මේ පාඩම අවසානයේදී. එහෙනම් අපි යමු අපේ පාඩමට. පළවෙනියට මම තෝරගත්ත සිවිලින් පංකාව ගැන හඳුන්වලා දීලා සහ ඒ වගේ දෝෂ හඳුනා ගන්න විදි, ඒවට යොදන පිළියම් ගැන කතා කරලා දෙවනුව මම තෝරගත්තා අපේ එක්සෝස් ෆෑන්, එහෙම නැත්නම් පිටකුරු පංකා ගැන කතා කරන්න. අපි එහෙනම් අපේ පළවෙනි කොටසට යමු. සිවිලින් පංකා සේවා කිරීම පිළිබඳව අපි පළමුව අධ්‍යයනය කරමු. එතකොට අපි මේක ඉස්සෙල්ලා සිවිලින් පංකාවක මූලික කොටස් මොනවද කියන එක පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ඔබට පේනවා මේ රූප සටහනේ සිවිලින් පංකාවක හරස් කැපුමක් පෙන්නලා තියෙනවා. එතකොට මේකේ අපි ගත්තත් මේ මැද කොටසේ ඔබට පේනවා වයින්ඩින්ග්ස් ඔතපු, එහෙම නැත්නම් මේ කොයිල් ඔතපු කොටසක් තියෙනවා. ඒ වගේම මේක සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ ෂාෆ්ට් එකකට. එහෙම නැත්නම් අපි මේකට කියන අයන් පයිප් එකක්, එහෙම නැත්නම් යකඩ පයිප් කොටසකට සම්බන්ධ කරලා තියෙනවා. මේ පයිප් කොටස රඳවලා තියෙනවා මේ වගේ රේසර් දෙකක් භාවිතා කරලා කැරකෙන්න පුළුවන් විදියට. අපි මේවට කියනවා බෙයාරින්ග් දෙකක් කියලා. බෙයාරින්ග් දෙකක් මැද්දේ මේක මේ විදියට මවුන්ට් කරලා තියෙනවා.
ඒ වගේ මේකේ කැරකෙන කොටස මේ එළිය තියෙන්නේ. අපි ඒකට කියනවා රොටරේ කියලා. මේ කැරකෙන කොටසට තමයි අපි පෙති සම්බන්ධ කරලා මේක මෙන්න මේ විදිහට කරකවා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට ඊට අමතරව මෙතන තියෙනවා මේ කොයිල්ස් වලින් අපිට පිටතට පැමිණෙන වයර් ටික මෙතන තියෙනවා. සහ මේකේ තව විශේෂ කොටසක් තියෙනවා දාරිත්‍රක. එහෙම නැත්නම් ඕගොල්ලෝ දැකලා ඇති සිලින්ඩරාකාර කොටසක්. ඒකට අපි කියනවා කැපැසිටර් එක කියලා. කෙටියෙන් අපි කැප් එක කියලා හඳුන්වනවා. ඒ වගේ කැපැසිටර් එකක් මේකේ හයි කරලා තියෙනවා. මේකේ ධාවනය ආරම්භ කිරීම සඳහා ඒක අපිට දායක වෙනවා. ඉතින් මෙන්න මේවා තමයි මූලික කොටස්. මේ හැම එකක්ම සිංහලෙන් විස්තර කරලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. එතකොට අපි එහෙනම් ඉදිරියට යමු. මේකේ කොටස් ටික වෙන් කරලා මෙතන අපි පෙන්නපු ස්ලයිඩ් එකට අපි යමු. මේකේ තියෙනවා බලන්න මේ කොටස් ටික සම්පූර්ණ ගලවලා වෙන් කරලා ඔයාලට පෙන්නලා තියෙනවා. එතකොට මේක අර මම කතා කරපු බෙයාරින් දෙකක් තියෙනවා උඩ සහ යට ඔබ දකින්න ඇති. මෙන්න මෙතන රේසර් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක තමයි මේ වෙනම ගලවලා පෙන්නලා තියෙන්නේ. ඒ වගේම මැද කොයිල් වතලා තියෙන කොටස. මේකට අපි කියනවා ස්ටේටරේ එහෙම නැත්නම් ස්ථායුකය කියලා කියනවා සිංහලෙන්. ඒ වගේ මේකේ එතුම් දෙකක් තියෙනවා. ඔබට පේනවා ඇති මැද වලල්ලක් තියෙනවා සහ පිටත වලල්ලක් තියෙනවා දඟර ඔතපු. එතකොට ඒ කියන්නේ දඟර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් ධාවන සහ ආරම්භක කියලා. එතකොට ආරම්භක දඟරේ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මේකට ස්ටාර්ට් එකක් ලබා ගන්න. අපි විදුලිය සැපයමු ගමන් යම්කිසි බලයක් අවශ්‍යයි මේක එක පැත්තකට කරකව ගන්න. මේ බලය ලබා ගැනීමට තමයි මේ ආරම්භක දඟරේ පාවිච්චි කරන්නේ. ඒ වගේම ධාවනය බලය ලැබිලා මේකේ ධාවනය පටන් ගත්තට පස්සේ ධාවනය පවත්ව ගන්න මේකේ ධාවන දඟරේ කියන එක අපිට වැදගත් වෙනවා. ඒ විදිහට මේක දඟර දෙකකින් ප්‍රධාන වශයෙන් සමන්විත වෙනවා. ඒ වගේම ආරම්භක දඟරයට විශේෂ උපාංගයක් සවි කරලා තියෙනවා. මේ තියෙන එක දාරිත්‍රිකය කියලා අපි හඳුන්වනවා. එතකොට මේක දායක වෙනවා මේක සහ ආරම්භක දඟරේ අපේ ෆෑන් එකට ස්ටාර්ට් එකක් ලබා ගැනීම සඳහා. ඊට අමතරව මෙතන පල්ලෙහා පෙන්නලා තියෙනවා මේක මවුන්ට් කරන්න එහෙම නැත්නම් එල්ලන්න පාවිච්චි කරන කොටස්. හරි රැඳවුම් උපාංග කොටස් ටික පෙන්නලා තියෙනවා. ඒ වගේම මේකේ පෙති පෙන්නලා තියෙනවා. පෙති වලට සාමාන්‍ය යකඩ හෝ ඇලුමිනියම් පෙති තමයි භාවිතා කරන්නේ. බොහෝ විට ඇලුමිනියම් තමයි භාවිතා කරන්නේ නූතනේ. මොකද හේතුව ඇලුමිනියම් කියන ලෝහය බරින් අඩුයි යකඩ වලට වැඩිය. එතකොට අපිට වැඩි ජවයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේක කරකව ගන්න. අඩු පවර් එකකින් කරකව ගන්න පුළුවන්. ඒක ඇලුමිනියම් පෙති පාවිච්චි කරනවා. අනික තමයි ඇලුමිනියම් පෙති පාවිච්චි කරාම මලකඩ කෑම වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඉස්සර අපි යකඩ පාවිච්චි කරත් මේ ෆෑන් වල පෙති වලට දැන් ඇලුමිනියම් දැන් පාවිච්චි කරනවා. ඊට අමතරව මෙතන මේ භ්‍රමණය වෙන කොටස් ටික පෙන්නලා තියෙනවා. ඒකට අපි කියනවා භ්‍රමකය. එහෙම නැත්නම් අපි රොටර කොටස පෙන්නලා තියෙනවා. ඒ වගේම මේකේ බාහිර කවර දෙකක් තියෙනවා උඩ සහ යට. ඒ කවර දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට පුළුවන් මේකේ මූලික කොටස් ටික හඳුනා ගැනීම සිද්ධ කරන්න. අපි එහෙනම් අපේ ඊළඟ ස්ලයිඩ් එකට යමු. සිවිලින් පංකාවක් සේවා කිරීම සඳහා හේතු වන දෝෂ. එතකොට සේවා කරන්න වෙන්නේ මොන වගේ දෝෂ වලදීද කියලා තමයි මෙතනදී හඳුන්වලා දීලා තියෙන. ප්‍රධාන වශයෙන් දෝෂ තුනක් ඔයාලට පෙන්නලා තියෙනවා බලන්න. පළවෙනි එක අපි ගත්තොත් සිවිලින් පංකාව දෙදරමින් ධාවනය වීම. අපි කියනවා වොබ්ලින් ෆෑන් එකක් කියලා. ඒ කියන්නේ මේක ධාවනය වෙද්දී අපිට තේරෙනවා මේක ভাইබ්‍රේෂන් එකක්. අපි සරලව කිව්වොත් ভাইබ්‍රේෂන් එකක් එහෙම නැත්නම් දෙදරීමක් වගේ දෙයක් ඇති වෙනවා නම් තද දෙදරීමක්. අන්න එවැනි අවස්ථාවකදී මේක සේවා කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාව විදියට සිවිලින් පංකාවක යාන්ත්‍රික ශබ්ද නගමින් ධාවනය වීම. එතකොට මේක යාන්ත්‍රික ශබ්ද එහෙම නැත්නම් අපි ගත්තොත් මේකට කියන noisy ceiling fan එකක්. ඒ කියන්නේ විවිධ ශබ්ද නගමින් ධාවනය වෙනවා නම් ඔබ සමහර විට දැකලා ඇති ඔබේ ගෙදර හෝ වෙන යම් තැනක මේ වගේ සීලින් ෆෑන් එකක් වැඩ කරනවා ශබ්ද නගාගෙන තමයි ඒක වැඩ කරන්නේ. ඉතින් අන්න එවැනි අවස්ථාවලදීත් අපිට මේක සේවා කිරීම යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. තුන්වෙනි කාරණේ විදියට සිවිලින් පංකාවක් අඩු වේගයකින් සෑම විටම ධාවනය වීම. අඩු වේගයකින් ධාවනය වීම. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් low speed running එකක් තියෙන වෙලාවකදී. ඒ කියන්නේ අපි මේකේ වේගය කොච්චර වැඩි කරන්න හැදුවත් අර රෙගියුලේටර් කියලා කොටසක් තියෙනවා නේද? අපි මේකේ වේගය අඩු වැඩි කරන්න. ඒකෙන් කොච්චර වැඩි කරන්න හැදුවත් මෙයා වැඩි වෙන්නේ නැහැ. එකම ගානට තමයි කරගන්නේ. අන්න එවැනි අවස්ථාවකදීත් මේ සේවා කිරීම කියන කටයුත්ත අපිට කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මේ ඉහත සඳහන් කරපු මේ දෝෂ තුන සඳහා පිළියම් යොදන්නේ කොහොමද කියලා. මේ වගේ දෝෂයක් ඔබ දැක්කොත් ෆෑන් එක ඔබට හමු වුණොත් ඔබ මොන වගේ ක්‍රියාවලියකින්ද මේ දෝෂය निराකරණය කරන්න කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ.
එහෙනම් අපි බලමු පළවෙනි දෝෂයේ විදියට සිවිලින් පංකාවක් දෙදරමින් ධාවනය වෙන අවස්ථාවකදී අපිට කරන්න පුළුවන් මොනවද කියලා. එතකොට අපි බලමු මේ දෙදරමින් ධාවනය වෙන්න හේතු වන හේතු කාරණා ටික අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා බලමු. සිවිලින් පංකාවක් දෙදරමින් ක්‍රියාත්මක වීම සඳහා මූලික වශයෙන් හේතු වන්නේ එහි සුළං පෙති සන්තුලනයේ නොවී පැවතීමයි. ඒ කියන්නේ මේකේ අපේ සුළඟ ගන්න අපි පෙති පාවිච්චි කරනවා නේද? බ්ලේඩ්ස් කියලා අපි කියනනේ බ්ලේඩ්ස් වල බැලන්ස් එක නැති වෙලා ගියපු අවස්ථාවකදී තමයි මේ විදිහට දෙදරීමක් ඇති වෙන්නේ මූලික වශයෙන්ම. ඒතර මෙම සුළං පෙති වල අසන්තුලනය සඳහා හේතු වන්නේ ඒවායේ දූවිලි අංශු විෂමාකාර ලෙස තැන්පත් වීමයි. ප්‍රධානම දේ තමයි මේ වගේ දෙයක් කාලයක් වැඩ කරනකොට තමයි මේ දෝෂය එන්නේ. එතකොට ප්‍රධානම දේ තමයි දූවිලි අංශු. විශේෂයෙන් ඔය පරිසරයේ තෙතමනේ වැඩි දවස්වල මේ වගේ දූවිලි අංශු තැන්පත් වෙනවා වැඩි. මොකද හේතුව මේ වගේ ජල වාෂ්ප වගේ දේවල් තැන්පත් වෙලා තෙතමනේ නිසා ඉක්මනට ඇලෙනවා දූවිලි අංශු මේ කරකවීමේදී පාවට පරිසරයේ තියෙන. එතකොට මේ වගේ බර වෙනස් වෙන්න පුළුවන් මේ පෙතිවල. අන්න එවැනි අවස්ථාවකදී බර වෙනස් වීම නිසා අසන්තුලිතතාවයක් ඇති වෙලා මේක පොඩි ভাইබ්‍රේෂන් එකක් එමේ අවදානමක් තියෙනවා. ඒ වගේම තවද මීට අමතරව සුළං පෙතිවල ඇදවීම එහෙම නැත්නම් මිස් ඇලයින්මන්ට්ස් හේතු විය හැක. උදාහරණයක් විදියට අපි පොඩි කතාවක් කිව්වොත් මෙතනදී අපි මේ වගේ සීලින් පංකාවක් අරගෙන කවුරු හරි මේකේ අතින් පෙත්තක් ඇද කරලා අතින් අපි કૃතිම අතින් මේක පෙත්ත ඇද කළා එක පෙත්තක් මේකට විදුලි බලය දුන්නොත් එහෙනම් මේක අනිවාර්යෙන් පැත්තට ඇද එහෙම නැත්නම් දෙදරීමක් සහිතව තමයි මේක කැරකීම සිද්ධ වෙන්නේ. මොකද අසමතුලිතතාවය නිසා පෙති තුනේ. එතකොට අපි අතින් එහෙම ඇද කරොත් නේද? එහෙම ඒ වගේ දේවල් ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේද අපිට තේරෙනවනේ ඒක. එතකොට මේ ඇදවීම වගේ දේවල් ඇති වෙන්නේ කොහොමද? මේ පෙතිවල බර පෙතිවල යම්කිසි ස්කන්ධයක් බරක් තියෙනවා කාලයක් යනකොට මේ බර නිසා මේ පෙතිවල විවිධ ඇදවීම් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ සිවිලිමේ සිට පෙතිවලට තියෙන දුර වෙනස් වෙන්න පුළුවන්. ඇද වෙනවා කියන්නේ ඒකනේ පල්ලෙහාට බර වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පෙති තුනම ඒකාකාර විදිහට බර වුනේ නැත්තම් විෂමාකාර විදිහට බර වුණොත් අන්න එවැනි අවස්ථාවකදීත් මේ වගේ දෙදරීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකට පිළියම් වශයෙන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි ඔබට මෙතන පෙන්නලා තියෙන්නේ. පළවෙනි දේ තමයි අර දූවිලි වගේ දේවල් මේකේ තැන්පත් වෙලා තියෙනවා නම් ඒවා පිරිසිදුකාරක ද්‍රව භාවිතයෙන් අපිට පුළුවන් ඒක මෙන්න මේ ආකාරයට තෙත ඩ්‍රයි රෙදි කෑල්ලකින් එහෙම නැත්නම් වේලි රෙදි කෑල්ලකින් හෝ මේ වගේ විශේෂ ටූල් එකක් භාවිතා කරලා මේක බිම ඉඳන් ක්ලීන් කරලා දැමීමේ හැකියාව තියෙනවා. එතකොට පිරිසිදුකාරක ද්‍රව වශයෙන් අපි භාවිතා කරනවා. ලයිසෝල් තමයි අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ. නමුත් විවිධ රටවල මෙන්න මේ ලික්විඩ් දෙකත් එහෙම නැත්නම් සොෆ්ට් ස්ක්‍රබ් කියන එකයි ෆැබිලුසෝ කියලා එකයි දෙකම භාවිතා කරන අවස්ථා තියෙනවා. ඉතින් මේවා භාවිතා කරලා තමයි අපි මේක පිරිසිදු කරන්නේ. ඉතින් මේක පිරිසිදු කරන්න කියලා අපි කවදාවත් මේකට පෙට්‍රල් භූමි තෙල් වගේ දේවල් දාන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම පෙට්‍රල් වගේ මේකේ ගාලා තියෙන මේ සායන් එක දිය වෙනවා. එතකොට පෙතිවල තියෙන සායන් එකක් දිය වෙලා යන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා තමයි ඒවා වළක්වන්න තමයි මේ විශේෂයෙන්ම අඳුන්වලා දීලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයේ ද්‍රව පමණක් භාවිතා කරන්න කියලා. අනිත් කාරණේ තමයි අපි කතා කරන්නේ මේ පෙතිවල ඇදවීම නිසාත් මේ ভাইබ්‍රේෂන් එක වෙන්න පුළුවන් කවා. එතන ඇදවීම කොහොමද අපි හදාගන්නේ කියන එක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට පල්ලෙහාට මේ පෙති බර වෙලා තියෙනවා නම් පල්ලෙහාට ඇද වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මේ වගේ ටේප් එකක් අරගෙන සිවිලීමේ ඉඳන් තියෙන දුර බලන්න පෙති තුනේම ඒ දුර සමාන වෙන්න ඕනේ. සමාන වුණොත් විතරයි මේක බැලන්ස් වෙන්නේ. ඉතින් පෙති තුනට වෙන වෙනම මේ වගේ දුර මැනීමක් සිද්ධ කරලා ඉතින් අවශ්‍ය දුරකට මේක නමලා අපිට හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සුළං පෙතිවල ඇද මේ වගේ ඇද වෙලා තිබ්බොත් මේක මේ විශේෂ ටූල්ස් මෙතන පෙන්නලා තිනවා. මේ ටූල්ස් දෙකක් පෙන්නලා තිනවා. මේක භාවිතයෙන් අපිට පුළුවන් මේ විදියට අපිට මේකේ ඇද අර ගැනීම. එහෙම නැත්නම් පැත්තට ඇද වෙලා තිබ්බොත් මේ වගේ ඇද අරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. කිසිම විටක අපි අත භාවිතා කරන්නේ නැහැ මේ වගේ ඇද අරින්න. මොකද හේතුව අත භාවිතා කරොත් ඒ දෙන ප්‍රෙෂර් එක නිසා යම් තැන්වල විවිධ ඇදවීම් වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂ ටූල්ස් තියෙනවා මේ වගේ එකක් භාවිතා කරලා මේක සාමාන්‍යයෙන් අඟල් 3 කාලක් විතර පළල තියෙන ටූල් එකක්. ඒක පාවිච්චි කරලා තමයි මේ විදිහට ඇද ඇරීම සිද්ධ කරගන්නේ. එතකොට මේ දෙදරීමේ දෝෂයට තව හේතුවක් වශයෙන් තුන්වෙනි හේතුව වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඇනවල බුරුල් වීම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලූස් සීලින් ෆෑන් මවුන්ටින් එකක්. එහෙම නැත්නම්
මේ මවුන්ට් කරලා තියෙන ඇනවල මේ ලූස් එකක් එහෙම නැත්නම් බුරුල් වීමක් වගේ තිබ්බොත් එවැනි අවස්ථාවකදී මේ වගේ දෙදරීම ඇති වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී ඔබට මේ රූප සටහන් දෙකේ පේනවා මෙන්න මේ ආකාරයට ඇන අපිට තද කිරීම සිද්ධ කරන්න පුළුවන්. විවිධ ස්ථානවල තියෙන ඇන ටික අපි ආයෙත් තද කරලා බලනවා. ඉතින් මේක තමයි මූලික වශයෙන්ම මෙම දෝෂය යටතේ මේ ভাইබ්‍රේෂන් එකට හේතු වෙන කාරණා යටතේ කතා කරන්න අපිට තියෙන්නේ. ඒ වගේම අපේ දෙවැනි දෝෂය විදිහට අපි අඳුනගත්තේ සිවිලින් පංකාවක් යාන්ත්‍රික ශබ්ද නගමින් ධාවනය වීම. යාන්ත්‍රික ශබ්ද නගමින් කිව්වහම ගොඩක් වෙලාවට මේකට හේතු වෙන්නේ මේ ඇන බුරුල් වීම නිසා තමයි යාන්ත්‍රික ශබ්ද ඇති වෙන්නේ. එහෙම නැත්නම් දෙවනුව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් බෙයාරින් වල තෙල් නොමැති වීම. ඒ කියන්නේ මේක කැරකෙවෙන්නේ අපි කතා කරන්නේ රේසර් දෙකක් මැද්දේ කියලා නේද? මේ වගේ රේසර් දෙකක් මැද්දේ තමයි මේක කැරකැවීම සිද්ධ වෙන්නේ රේසර් දෙකක් ආධාරයෙන්. ඉතින් මේ රේසර් වල එහෙම නැත්නම් මේ බෝල බෙයාරින් වල මේ තෙල් නොමැති වීම එක හේතුවක් වෙන්න පුළුවන් මේ යාන්ත්‍රික ශබ්ද නගමින්. මේකේ තෙල් නැමැතිනොත් ඔබට තේරෙනවා ඇති මේ කැරගෙනකොට ඇතිල් ලීගෙන වගේ තමයි මේ ඇතුලේ තියෙන යකඩ බෝල ටික කැරගෙන්නේ. ඒකට යකඩ දෙකක් එකට ඇතිල්ලුවා වගේ විවිධ ශබ්ද අපිට නගන්න පුළුවන්. අපි ඒවට කියනවා යාන්ත්‍රික ශබ්ද කියලා. ඒතර යාන්ත්‍රික ශබ්ද නගමින් දාන වීමට හේතු දෙක තමයි පළවෙනි එක ඇන බුරුල් වීම, දෙවෙනි එක වෙන්න පුළුවන් බෙයාරින් වල තෙල් නොමැති වීම. එතකොට අපි ඇන බුරුල් වුණොත් මේ විදිහට මේ රූප සටහන් වල පෙන්වලා තියෙන ආකාරයට ඔබට පුළුවන් ස්ක්‍රූ පුණිනක් ආධාරයෙන් ෆ්ලැට් එකක් හරි ෆිලිප්ස් ස්ක්‍රූ පුණයක් එහෙම නැත්නම් මල්ලි ස්ක්‍රූ පුණක් කියලා අපි කියනවා. ඉතින් අදාළ ඇනේට හරියන විදිහේ ටූල් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ විදිහට තද කිරීම කරගන්න. ඒ වගේම මේකට තෙල් යොදනවා නම් අපි මේකේ තියෙන බෙයාරින් වලට තෙල් යොදනවා නම් මෙන්න මේ ලිහිසි තෙල්. එහෙම නැත්නම් මෙන්න මේ ඔයිල් විතරයි අපි පාවිච්චි කරන්නේ. මෙතන තෙල් යොදන අවස්ථාවක් ඔබට පෙන්වලා තියෙනවා. තෙල් යොදනවා නම් අපි අනිවාර්යෙන් මේකට පාවිච්චි කරන්න ඕනේ ලිබර්ටි ඔයිල් එක. ඒ කියන්නේ අපි සීවිං මැෂින් ඔයිල් කියලා අපි කෙටියෙන් කියනවා. මැෂින්ස් වල පාවිච්චි කරන ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් SAE40 අපි මෝටර් රථ මෝටර් සයිකල් වලට වගේ දාන ඔයිල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම SAE20 මෝටර් ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපි කිසිම විටක WD-40 පොල් තෙල් වගේ දේවල් මේකට දාන්න නැහැ. මේක ලිස්සලා යන්න කියලා රේසර් වලට එහෙම නැත්නම් බෙයාරින් වලට කවදාවත් අපි මේ WD-40 පොල් තෙල් වගේ දේවල් භාවිතා කරන්න නැහැ. ඒකට හේතුව තමයි පොල් තෙල් කියන දේ අපි දැම්මහම මේක ලිස්සීමක් තියෙනවා තමයි. නමුත් ඒක ගෙවීම ඉක්මන් කරනවා යකඩ කොටස්. ඒ වගේ මේ WD-40 කියන එකත් ගෙවීම ඉක්මන් කරනවා යකඩ කොටස්. ඒක නිසා මේවා WD-40 හෝ පොල් තෙල් දැම්මොත් බුරුල් වෙනවා. ඒ කියන්නේ දෝෂය හරියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වැඩි කල් ආයෙ දුවන්න බෑ. මොකද යකඩ කොටස් ගෙවෙන නිසා ආයෙ නැවත මේ ෆෑන් එකේ යාන්ත්‍රික ශබ්ද නගමින් දෝෂ ඇතිවීම සිද්ධ වෙනවා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ සම්මතයන්ට අනුකූලව තමයි මේ තෙල් භාවිතා කරන්න ඕනේ. ඔබට මම මුලදී මේක ඉදිරිපත් කරා අපි යම්කිසි ප්‍රමිතීන්ට අනුව මම පෙන්නන මේව පාඩම අවසන් කිරීමෙන් පසු අභ්‍යාසලාභියාට සිවිලින් පංකා පිටකුරු පංකා සඳහා නඩත්තු කටයුතු හා සේවා කටයුතු අදාළ ප්‍රමිතීන්ට අනුකූලව සිදු කළ හැකි වේ. එතකොට ප්‍රමිතීන් ගැන තමයි එතනදී අපි සඳහන් කරේ බලන්න වෙන කිසිවක් ඔයිල් පාවිච්චි කරන්න එපා. මෙන්න මේ ආකාර ඔයිල් පමණක් පාවිච්චි කරන එක ප්‍රමිතියක්. හරි. ඉතින් ඔයාලා සමහර විට අත්දැකීම් ඇති ගොඩක් වෙලාවට මොන හරි දෙයක සද්ද එහෙම එනවා නම් අපි කරන්නේ මෝටරයක් වගේ දෙයක පොල් තෙල් ටිකක් අරන් ගෙදර දාන එක තමයි කරන්නේ. නමුත් ඒ වගේ දේවල් කිසිසේත්ම නොකළ යුතුයි. අපි එහෙනම් තුන්වෙනි දෝෂයට යමු. තුන්වෙනි දෝෂය විදිහට අපි යොදාගත්තේ සිවිලින් පංකා අඩු වේගයකින් සෑම විටම ධාවනය වීම. ලෝ ස්පීඩ් රනින් එකක් තියෙන අවස්ථාවකදී මේකේ සේවා කටයුත්තක් එහෙම නැත්නම් නඩත්තු කටයුත්තක් කරන්න ඕනේ. ඉතින් මෙම අඩු වේග ධාවනය සඳහා පහත් සඳහා දුර්වලතා හේතු විය හැකියි. ඒතර වේගය අඩු වෙනවා නම් වෙන්න පුළුවන් හේතු මොනවද කියන එක මෙතන පැහැදිලි කරලා තිනවා. පළවෙනි එක තමයි වේග පාලකයේ දෝෂයක් විය හැකියි. ඒ කියන්නේ මේක ස්පීඩ් කන්ට්‍රෝල් එකක් තියෙනවා. අපි බිත්තිය හයි කරන්නේ ස්පීඩ් කන්ට්‍රෝල් එකේ දෝෂයක් නිසා එකම වේගයෙන් කැරකෙන්න පුළුවන්. අඩු වේගයකින් කැරකෙන්න පුළුවන්. ඒ වගේම මේකට සම්බන්ධ කරලා තියෙන ධාරිත්‍රකයක් තියෙනවා. ධාරිත්‍රකයේ ධාරිතාවයේ අඩු වීම නිසා අඩු වේග ධාවනයක් හැම විටම ලැබෙන්න පුළුවන්. මොකද ධාරිත්‍රකයක් අපි පාවිච්චි කර ඔයගොල්ලන්ට මතක ඇති. මෙතන මේක හයි කරලා තියෙනවා. මම රූප සටහනට ගිහිල්ලා නැවත පෙන්නන්න. මෙතන ධාරිත්‍රකයක් යොදලා තියෙනවා. ස්ටාර්ට් එක ගන්න. එතන මේ ධාරිත්‍රකයේ ධාරිතාවයේ අඩු වීම නිසා මේකෙන් දෙන තල්ලුව අඩු වෙලා මෝටරේ භ්‍රමණය වන වේගය අඩු වෙන්න පුළුවන්.
ඒක තමයි මෙතන මේ සඳහන් කළ ධාරිත්‍රකේ ධාරිතාවය අඩු වී තිබිය හැක. ඒ වගේම දඟරේ යොදා ඇති චුම්බක හරයේ චුම්බක ප්‍රබලතාවය අඩු වී තිබිය හැක. එතකොට චුම්බක ප්‍රබලතාවය කියලා මෙතන අදහස් කරලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ මෝටර් ගැන කතා කරනකොට චුම්බක ක්ෂේත්‍ර මත තමයි මේවායේ ක්‍රියාකාරීත්වය පදනම් වෙන්නේ. ඒතර චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය හරියට නැත්තම් භ්‍රමණයක් හරියට අපිට ලබා ගන්න බෑ. ඒ වගේම මේ දඟර ඔතලා තියෙන ඔබ දකින්න ඇති ස්ටේටර් කොටසක් එහෙම නැත්නම් මේ යකඩ කොටසක තමයි ඔතලා තියෙන්නේ. ඉතින් මේකේ චුම්බක ප්‍රබලතාවය අඩු වුණොත් මේක භ්‍රමණය වෙන වේගයත් අඩු වෙනවා. ඉතින් ඒක තමයි තුන්වෙනි හේතුව. හතරවෙනි හේතුව බෙයාරින් වල තෙල් නොමැතිවීම නොමැතිව හිර වෙමින් ක්‍රියාත්මක වීම. ඒතකොට හිර වෙනකොට අපි දන්නවා වේගය අඩාල වෙනවා. එහෙම නැත්නම් වේගය අඩු වීමකට භාජනය වෙනවා. ඉතින් මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් දුර්වලතා මෙන්න මේ අඩු වේග ධාවනයට හේතු වන. එතකොට අපි බලමු මේක වේග පාලක සම්බන්ධව අපි මේ එකින් එක නැවත කතා කරගෙන යන්න හදන්නේ. වේග පාලකයක් ටෙස්ට් කරගන්නේ කොහොමද? ධාරිත්‍රකයක් ටෙස්ට් කරගන්නේ කොහොමද? චුම්බකාරය ගැන කතා කරන්නේ කොහොමද? අපි බෙයාරින් තෙල් නොමැතිව බෙයාරින් වලට තෙල් දාගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ කතා කරන්න යන්නේ. අපි එහෙනම් ඉස්සෙල්ලාම ගමු වේග පාලකයේ දෝෂයක් හඳුනාගන්නේ කොහොමද කියලා. අපි මෙතන මේක පොඩ්ඩක් කියවගෙන යමු ඉස්සෙල්ලා. වේග පාලකයේ දෝෂයක් හඳුනා ගැනීම සඳහා ප්‍රායෝගිකව එහි අග්‍ර වයර් කැබල්ලකින් රූපයේ පරිදි ලුහුවත් කර. ඒ කියන්නේ මෙන්න මේ රෙගියුලේටර් එකට එහෙම නැත්නම් වේගය පාලනය කරන කොටසට ඇවිල්ලා තියෙන වයර් දෙක ෂෝට් කරනවා මේ විදිහට අපි 104 වගේ වයර් කැලක් අරගෙන මේ විදිහට ෂෝට් කරනවා. ලුහුවත් කර පංකාවට විදුලිය සපයා ඒ උපරිම වේගයෙන් ධාවනය වන්නේද යන්න පරීක්ෂා කර බලන්න. දැන් මේක ෂෝට් කරාම මේක බයිපාස් වෙනව නේද? බයිපාස් වුණාම මේකෙන් ඇති වැඩක් නැහැ. කෙලින්ම කම්බියකින් මෙතන මේක සම්බන්ධ කරලා තියෙන. එතකොට ෆෑන් එක උපරිම වේගයෙන් දුවන්න ඕනේ. එසේ නොවේ එසේ වේ නම් වේග පාලකයේ ප්‍රතිස්ථාපනය කළ යුතු වේ. උපරිම වේගයෙන් දුවනවා නම් ඒ කියන්නේ වේග පාලකය මෙන්න මේක අපිට රිප්ලේස් කරන්න වෙනවා. අලුත් එකක් මෙතෙන්ට මේක ගලවලා දාගන්න වෙනවා. ඒ කියන්නේ අවුල තියෙන්නේ එහෙම නැත්නම් දෝෂය තියෙන්නේ මෙන්න මේ රෙගියුලේටර් කොටසේ. ලුහුවත් කිරීමෙන් අනතුරුවද වේගයේ වෙනසක් සිදු නොවේ නම් වේග පාලකයේ නිවැරදිව ක්‍රියා කරන බවත් දුර්වලතාවය සඳහා ඉහත සඳහන් කරන ලද අනෙකුත් දෝෂ සඳහා පරීක්ෂාවන් පහත පරිදි සිදු කළ යුතුය. ඒ කියන්නේ මේක ෂෝට් කරාට පස්සේ අපිට වේගය ඒත් වැඩි වෙන්නේ නැත්තම් කියන්නේ මේකේ ප්‍රශ්නයක් නෑ කියන එකනේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න ෆෑන් කොටසේ. එතකොට මෙන්න මේක පරීක්ෂා කරගන්න වෙනවා. ඒතර මේකේ වෙන්න පුළුවන් දෝෂ මොනවද මේ ඊළඟ තුන? ඒ කියන්නේ ධාරිත්‍රකයේ ධාරිතාව පිළිබඳ බලන්න ඕනේ, දඟරේ ඔතා ඇති චුම්බකාරය බලන්න ඕනේ, බෙයාරින් බලන්න ඕනේ. ඒතර ඒ තුනට යන්නේ මේ විදිහට පරීක්ෂාවක් අපි කරලා. අපි බලමු ඒ තුනට ගිහිල්ලා මොකද ඒ වගේදී වෙන්නේ කියලා. එතකොට ඔබට මෙතන පේන ධාරිත්‍රකයේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පංකාවක ධාරිත්‍රකයේ පංකාව ධාවනයේදී තරමක් වැඩි වෝල්ටේජතාවයක ක්‍රියාකාරී වන බැවින් මෙහි ධාරිතාවය අඩුවීමට බොහෝ ඉඩකඩ ඇත. ඒ කියන්නේ මේ කැපැසිටර් එකට එදෙන වෝල්ටේජතාවය ටිකක් වැඩි වෝල්ටේජතාවයක උදාහරණයක් විදිහට වෝල්ට් 180ක් 200ක් වගේ වෝල්ටේජ් එකකට මේක වැඩ කරන්න පුළුවන්. එතකොට හයි වෝල්ටේජ් එක වැඩ කරන නිසා මේ ධාරිතාවයේ අගේ අඩුවීමේ යම්කිසි සම්භාවිතාවයක් තියෙනවා කාලයක් යනකොට. එතකොට මෙවැනි අඩු ධාරිතා අගයක් යටතේ පංකාවේ වේගය අඩු වේ. වේගය අඩු වෙනවා මේ වගේ ධාරිතාවය අඩු වුනහම. මෙවැනි අවස්ථාවකදී ධාරිත්‍රකයේ එහි සඳහන් ධාරිතාවයෙන් ප්‍රතිස්ථාපනය කර බැලිය යුතු වේ. ඉතින් එවැනි දෝෂයකදී අපිට පුළුවන් මේ ධාරිත්‍රකය ගලවලා අපිට සැක සහිත නම් අපිට මේක අයින් කරලා මේ අගේම තියෙන වෙනත් ධාරිත්‍රකයක් මේකට දාලා බලන්න වේගය ආයි නිවැරදි වෙනවද කියලා. එසේ නොමැතිනම් පංකාවේ තිබෙන ධාරිත්‍රකයේ වෝල්ටේජ්තා පරීක්ෂාව යටතේ පරීක්ෂා කර බැලිය හැකියි. ඉතින් අපිට මේ සැකයට දානවට වැඩිය මේක හරියට විස්තර කරගන්න අවශ්‍ය නම් මේකට තියෙන වෝල්ටේජ් ටෙස්ට් එකක් මම ඉදිරියේදී ඔයගොල්ලන්ට කතා කරන්න. අපි කිසිවෙටකත් මේ වගේ කැපැසිටර් එකක් මල්ටිමීටර් එකකින් වගේ දෙකකින් බලලා අපි කියන්නේ මේකේ ධාරිතාවය පරීක්ෂා කරලා මේක නිවැරදි කියලා. මොකද ඒකට හේතුවක් තියෙනවා. මල්ටිමීටර් එකකින් බැලුවාම මේක අධි වෝල්ටේජතාවයක් යටතේ පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. එතකොට මල්ටිමීටර් එකකින් බලලා මේකේ ධාරිතාවය හරි කියලා අපි නිගමනය කරොත් අපි මේක පරිපථයට සම්බන්ධ කරාට පස්සේ මේක වැඩි වෝල්ටේජතාවයක් යටතේ ක්‍රියා කරන්න. එතකොට ආයෙත් මේකේ දෝෂය ඇති වෙන්න පුළුවන්. මොකද වැඩි වෝල්ටේජතාවයක් යටතේ අපි මේක ක්‍රියාකාරී වන නිසා. ඉතින් ඒකට වෝල්ටේජ් ටෙස්ටින් එකක් තියෙනවා. මම මේක ඉදිරියේදී ඔයගොල්ලන්ට විස්තර කරලා දෙන්නම්. ඒ වගේම ඊළඟ කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් මේ දඟරේ ඔතෑරි චුම්බක හරය පිළිබඳව අපි කතා කරා. මේ හරය වෙන්න පුළුවන් දෝෂ
අපි බලමු සිවිලින් පංකාවක දඟරවත ඇති හරේ චුම්බක ප්‍රබලතාවයේ කාලයත් සමග අඩුවීමට පටන් ගන්නවා. ඒ කියන්නේ මේකේ මැග්නට් පවර් එක කෙටියෙන් කිව්වොත් අපි මැග්නට් පවර් එක ටිකක් යන කාලයක් යනකොට අඩු වෙනවා. බොහෝ විට ප්‍රායෝගික වසර 10ක් පමණ ඉක්ම වූ විට මෙම ගැටලුව ඇති වේ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර වගේ යනකොට තමයි මේකේ මැග්නට් පවර් එක ටිකක් අඩු වෙන්නේ. මෙවැනි අවස්ථාවකදී දඟර නැවත ඇතීමෙන්ද පළක් නොමැත. එතකොට මේක රීවයින්ඩ් කරලා පළක් නැහැ. සමහර විට ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න පුළුවන්. සමහර මේ මොටර්ස් උතන කට්ටිය කියනවා මේක ආයි එතුවට වැඩක් නැහැ. ආයි පරණ වේගින්ම තමයි දුවන්නේ කියලා කියනවා. අහලා ඇති සමහර විට ඔයගොල්ලෝ අත්දැකීමක් තියෙනවනම්. ඉතින් එවැනි දෙයකට හේතුව තමයි මේකේ චුම්බක ප්‍රබලතාවය අඩු වෙලා තියෙන්නේ. මේකේ කොච්චර කොයිල් අල්ලෙන් එතලා දැම්මත් වැඩක් නැහැ. ඉතින් මෙහිදී සිවිලින් පංකාව සම්පූර්ණ ප්‍රතිස්ථාපනය කළ යුතුයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ආයි පංකාවක් අපිට නැවත ප්‍රතිස්ථාපනය කරගන්න සිද්ධ වෙනවා එවැනි දෝෂයකදී. හොඳයි එහෙනම් අපි දැන් කතා කරේ සිවිලින් පංකාවක් අඩු වේගකින් ධාවනය වෙනකොට ඒක දෝෂය අඳුනගෙන ඒ දෝෂය निराකරණ කරන විදි ක්‍රම කීපය ගැන තමයි අපි මෙතනදී කතා කරේ. ඒ වගේම අපි බලමු ඊළඟට ඊළඟ කොටස විදියට අපි මෙතන ඉදිරිපත් කරා ඔයගොල්ලන්ට බෙයාරින් වල තෙල් නැමැති හිරවමින් ක්‍රියාත්මක වීම. අපි බලමු ඒකට කොහොමද පිළියම යොදන්නේ කියලා. සිවිලින් පංකාවක බෙයාරින් හිරවෙමින් ධාවනය වන විටදීද එහි වේගය අඩු වේ. මෙවැනි අවස්ථාවකදී ඉහතදී සඳහන් කරන ලද ලිහිසි තෙල් බෙයාරින් සඳහා යොදා බැලීම සිදු කරනු ලැබේ. මොනවද ඉහතදී සඳහන් කරපු අපි ලිහිසි තෙල් වර්ග මේ බෙයාරින් වලට දාන්න පුළුවන්. මම කතා කරා SA40 කියලා එකක්, SA20 ඔයිල් එක කතා කරා. ඊට පස්සේ ලිබර්ටි ඔයිල් එක, එහෙම නැත්නම් මැෂින් ඔයිල් එක, සීවිං මැෂින් ඔයිල් එක පාවිච්චි කරා. අපි ඒ ඔයිල් වර්ග තුනෙන් එකක් අරගෙන මේ බෙයාරින් වලට මේ විදිහට අපි දාලා බලනවා. ඉතින් මේ බෙයාරින් එකක් මේ සවුත් වෙච්ච අවස්ථාවක් තමයි ඔබට මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ. මේ තෙල් නැමැතිව ධාවනය වීම නිසා මේක උණු වෙලා රත් වෙලා විනාශ වෙලා ගිය අවස්ථාවක් තමයි ඔබට මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ තව අපි කටයුත්තක් කරන මෙන්න මේ සීලින් පංකාවලට සීලින් පංකාවක් සාමාන්‍යයෙන් සර්විස් කරන්න ගැලෙව්වට පස්සේ මේක ඉන්සුලේෂන් රෙසිස්ටන්ස් එක කියලා දෙයක් තියෙනවා. ඒක අපි පරීක්ෂා කරලා බලන්න. මොකද්ද මේ ඉන්සුලේෂන් රෙසිස්ටන්ස් එක කියලා කියන්නේ? මේ දඟර ඔතලා තියෙන යකඩ කොටස් වලනේ. එතකොට මේ යකඩ කොටස් වලට කරන්ට් එක ලීක් කරන්න පුළුවන් කාලයක් යනකොට. හරි. කාන්දු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කාන්දු වීමක් තියනවද නැද්ද කියලා අපිට පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න වෙනවා සේවා කිරීමකදී. එතකොට ඒක පරීක්ෂා කරලා බලන්න මේ කාන්දු වීම බලන්න අපිට තියෙනවා විශේෂ මීටරයක්. ඒකට අපි කියනවා මෙගර් එක, එහෙම නැත්නම් ඉන්සුලේෂන් ටෙස්ටර් එක කියලා කියනවා. එතකොට මේ ටෙස්ටර් එක යොදාගෙන මේ පරීක්ෂා කරලා බලන විදිය තමයි මෙතන ඔබට ඇදලා පෙන්නලා තියෙන්නේ. මේකේ විශේෂ අග්‍ර දෙකක් තියෙනවා. එකක් ඍණාග්‍රය මේ විදියට අරගෙන අපි මේ බොඩි එකත් එක්ක ටච් කරගන්නවා. ඒ වගේම මේකේ ධනාග්‍රය අරගෙන මෙන්න මේ විදියට මේ මෝටරෙන් එළියට එන වයින්ඩින්ග්ස් වලින් එළියට එන වයර් තුනක් තියෙනවා. ඒ වයර් තුනට වෙන වෙනම තියලා මේකේ රීඩින් එක මේ කටුව කොතෙන්ටද ගමන් කරන්න කියලා බලලා රීඩින් එක අපි ගන්නවා. මේ රීඩින් එක සෑම විටම මෙගාම් 1කට වඩා වැඩියෙන් තිබිය යුතුයි. ඒකට මේක ස්ටෑන්ඩඩ් එකක්. ඒතර මෙගාම් 1කට වඩා අඩුවෙන් තියනවා කියලා අපිට ලැබුණොත් ඒ කියන්නේ මේක සැලකිය යුතු කරන්ට් ලීක් එකක්. එහෙම නැත්නම් විදුලි කාන්දු වීමක් බොඩි එකට තියෙනවා කියන එක. ඉතින් විදුලි කාන්දු වීමක් තියෙනවා කියන්නේ ඇත්තටම යන්ත්‍රයේ දෝෂයක්. එහෙම නැත්නම් මේ මෝටර එකේ දෝෂයක්. එතකොට එවැනි අවස්ථාවකදී කාන්දු වීමක් තිබ්බොත් ඒ කියන්නේ මෙගාම් 1කට වඩා අපි ප්‍රතිරෝධය අඩු අවස්ථාවක් අපිට ලැබුණොත් අපි මේකට පිළියමක් යොදන්න ඕනේ. ඒ යොදන පිළියම තමයි අපි මේකට විශේෂ දියරයක් වක් කරනවා. මෙන්න මේ ආකාරයට මේ වයින්ඩින්ග්ස් වලට වක් කරනවා ෂෙලක් දියරේ. එහෙම නැත්නම් වානිෂ් එකක් අපි ඇප්ලයි කරනවා. ඊට පස්සේ ඒක දාලි වෙලා මේක අපි අවන් එකක් දාලා සෙල්සියස් අංශක 80කට පමණ විනාඩි 20ක් විතර මේක හොඳට රත් කර ගන්නවා. එහෙම රත් කර ගැනීම සිද්ධ කරන්නේ මේ දාන ෂැලක් එක මේ වයින්ඩින් ඇතුළට රත් වුණාම හොඳට මේක උණු වෙලා බහිනවා. බහැලා අර ඉන්සුලේෂන් ලීක් එහෙම නැත්නම් අපි බොඩියත් එක්ක කරන්ට් ලීක් තිබ්බනම් ඒවා ස්වයංක්‍රීයව අපිට නැවත හරිගස්ස ගන්න පුළුවන් මෙන්න මේ දියරේ යෙදීමෙන්. ඉතින් මේක සෙල්සියස් අංශක 80කට හොඳින් වියලා ගන්නවා අපි අවන් එකක් භාවිතයෙන් අපි මෙන්න මේ වගේ දෝෂයකදී. ඉතින් අපි මේවා තමයි සිවිලින් පංකාවක ප්‍රධාන වශයෙන්ම කරන්න පුළුවන් සේවා කටයුතු සහ නඩත්තු කටයුතු. ඉතින් මේවා සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව
සාමාන්‍ය සිවිලින් පංකාවක නඩත්තු කිරීම හා සේවා කිරීම අවම වශයෙන් වසරකට වරක්වත් සිදු කිරීමෙන් පංකාවේ ආයු කාලය ලයිෆ් ටයිම් එක වැඩි කරගත හැකිය. සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක්වත් මේ වගේ ගලවලා මෙන්න මේ ටෙස්ටිං කරලා මේ විදිහට ෂැලක් දාන්න අවශ්‍ය නම් ෂැලක් දාලා මේ විදිහට පාවිච්චි කරොත් මේකේ ආයු කාලය අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට අවම වශයෙන් වසරකට වරක් කියන්නේ වසරකට දෙපාරක් වගේ කරනවා නම් මාස 6කට සැරයක්වත් මේක කරන වඩා සාර්ථකයි. අවම වශයෙන් තමයි වසරකට වරක්වත් අපි මේක කරන්න ඕනේ. අපි සාමාන්‍ය සීලින් ෆෑන් එකක් වගේ ගොඩක් ඔයාලා දැකලා ඇති ගෙවල් වල මේක එල්ලුවාට පස්සේ සිවිලිමේ එහෙම නැත්නම් අපි ස්ලැබ් එක වගේ මේක එල්ලුවාට පස්සේ ආයේ ඒකට අතවත් තියන්නේ නැහැ බොහොම කාලයක් යනකම්. සමහර ලාවට මේ වගේ සද්ද බද්ද දාගෙන මේක දුවනවා නම් ඒකේ එහෙම්ම දුවන්න දෙනවා මිසක් ලෙඩේ වැඩි වෙනවා මිසක් ඒකේ තව ලෙඩේ අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෝෂයක් එන බව තමන්ට දැනුමක් ගාලා මේක ගලවලා සර්විස් කිරීම වඩා සුදුසුයි. කොහොම නමුත් ඒ වගේ දෝෂයක් ආවත් නැතත් වසරකට සැරයක්වත් ආම වශයෙන් මේ ටෙස්ටිං ටික කරලා මේ පරීක්ෂාවන් ටික කරලා මේක හොඳ නඩත්තු කිරීමක් කරොත් අපිට ලොකු කාලයක් මේක භාවිතා කර ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් මේක තමයි සිවිලින් පංකා පිළිබඳව අපි ඉගෙන ගන්න නඩත්තු හා සේවා කටයුතු. ඊළඟට අපි බලමු අපේ දෙවනි පංකාව විදිහට අපි තෝරගත්තේ පිටකුරු පංකාව. එහෙම නැත්නම් එක්සෝස් ෆෑන් එකක් කොහොමද පිටකුරු පංකාවක් සේවා කරගන්න කියන එක තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ. අපි මූලික වශයෙන්ම බලමු සිවිලින් පිටකුරු පංකාවෙත් තියෙන කොටස් මොනවද කියලා. එතකොට ඔබට මෙතන පෙන්නලා තියෙනවා දකුණු අත පැත්තේ පේනවා ඇති සිවිලින් පංකාවක කොටස් පෙන්නලා තියෙනවා. පිටකුරු පංකාවක කොටස් පෙන්නලා තියෙනවා ගලවලා. ඒ වගේ මෙතන පිටකුරු පංකා වර්ග දෙකක් සඳහන් කරලා තියෙනවා උඩ සහ යට බලන්න. ඩිරෙක්ට් ඩ්‍රයිව් ෆෑන් එකක් එහෙම නැත්නම් බෙල්ට් ඩ්‍රයිව් ඩ්‍රිවන් ෆෑන් එකක්. ඩිරෙක්ට් ඩ්‍රයිව් කියන්නේ මේකේ තියෙන මෝටරය සහ පෙත්ත කරකැවෙන පෙත්ත 1 to 1 කියන්නේ එකට එක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම බෙල්ට් ඩ්‍රයිව් එකේදී මෝටරය සහ අපේ ෆෑන් පෙති සම්බන්ධ වෙලා තියෙන බෙල්ට් එකක් ආධාරයෙන් ඔබට මෙතන පේනවා ඇති මේ එක ආකාර එකක් වෙනලා තියෙන්නේ. පෙත්ත වෙනම තියෙනවා මෝටරේ වෙනම තියෙනවා බෙල්ට් එකකින් තමයි මේ විදිහට කපල් වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වර්ග දෙකම පාවිච්චි වෙනවා පිටකුරු පංකා සඳහා. ඉතින් අපි බලමු මේ පිටකුරු පංකාවක් කිව්වහම මේකේ පොඩි හැඳින්වීමක් අපි ඉස්සෙල්ලා බලමු. සාමාන්‍යයෙන් මේක අපි පාවිච්චි කරන්නේ මොන හරි කුටීරයක් ඇතුලේ තියෙන රස්නය එහෙම නැත්නම් ඩස්ට් එක වගේ දේවල් ඉවත් කරන්න තමයි මේ එක්සෝස් ෆෑන් එකක් එහෙම නැත්නම් පිටකුරු පංකාවක් අපි භාවිතා කරන්නේ. විශේෂයෙන්ම පොදු අවස්ථාවක් අපි ගත්තොත් අපි සාමාන්‍යයෙන් ඔය හෝටලයක වගේ කොත්තු හදන තැනක් වගේ ගත්තොත් ඔයාලා දැකලා ඇති මේ වගේ ෆෑන් එකක් වේගින් කරකිනවා එළියට රස්නේ හුලම් පාරක් එනවා එතන ඉස්සරහ හිටගත්තොත් අපි ඔයගොල්ලන්ට අත්දැකලා ඇති සමහර විට මේ වගේ දේවල්. එතන මේකෙදි වෙන්නේ එතන ඇතුලේ කුටීරයේ තියෙන රස්නය අපි ලිප් වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට රස්නයක් තියෙනවා එතන ලොකු රස්නයක් රත් වීමක් ඒ හීට් එක ඇදලා එළියට දාන එක තමයි කරන්නේ. ඒ වගේම ඒ වගේ තැනකදී හීට් එක එළියට දානකොට ඒකට පිරිසිදු වාතය ඇතුල් වෙන මාර්ගයකුත් ඇත්තටම තියෙන්න ඕනේ. එතකොට පිරිසිදු වාතය ඇතුල් වෙන වා කවුළු එහෙම නැත්නම් දොර ජනෙල් ඒ වගේ දේවල් අනිවාර්යෙන් මේ කුටීරයේ එක පසකින් තියෙන්න ඕනේ පිරිසිදු වාතය ඇතුළට ගමන් කිරීම සඳහා. එතකොට අපි බලමු මේකේ මූලික කොටස් ගැන පොඩ්ඩක්. ඒතර මේකෙත් ප්‍රධාන මෝටරේ තියෙනවා. ඒ වගේම බෙයාරින්ග්ස් තියෙනවා. එතකොට සමහර ඒවාගේ ෂටර්ස් පාවිච්චි කරලා තියෙනවා. ෂටර් එකක් තියෙනවා. මේක හුලං එළියට දානකොට ෂටර් එක ඇරෙනවා ඉබේ. ඒ වගේම ඉස්සරහා දැලක් සමහර ඒවාගේ දාලා තියෙනවා. මේ ඔබට පේනවා ඇති මේකේ දැලක් දාලා තියෙනවා. ඒකට ෆෙන්ස් එකක් තියෙනවා. ඒ වගේම බ්ලේඩ්ස් තියෙනවා. කරකවන පෙති ටික තියෙනවා. ඒ වගේම ෆ්‍රේම් එක තියෙනවා මේකේ. ඒ වගේම බෙල්ට් එකක් මේකේ පාවිච්චි කරලා තිනවා. බෙල්ට් ඩ්‍රයිව් එකක් නම් ඩිරෙක්ට් ඩ්‍රයිව් එකක් නම් බෙල්ට් නෑ. ඒ වගේම පුලි එකක් පාවිච්චි කරලා තියෙනවා මේ විදිහට අපි මෝටර එක මේ පෙත්තට හඳා ගැනීම සඳහා. ඉතින් මේවා තමයි ප්‍රධාන වශයෙන්ම මේකේ භාවිතා කරලා තියෙන කොටස් ටික. ඉතින් අපි බලමු මේකේ මොනවද කරන්න පුළුවන් නඩත්තු කටයුතු සහ සේවා කිරීම මොනවද කියලා.
ඉතින් අපි බලමු මේකේ පාවිච්චි කරලා තියෙන මෝටර තමයි මේකේ ප්‍රධාන උපංගය මෝටරය. මෝටරෙන් තමයි මේ ඩ්‍රයිව් කිරීම එහෙම නැත්නම් මේ කරකැවීම දේ සිද්ධ කරන්නේ. ඒක නිසා අපි බලමු මේකට පාවිච්චි කරලා තියෙන මෝටර වර්ග. ඔබට පේනවා මේ වගේ මෝටර තුනක් මෙතන. මේ කිසිම මෝටරයක අර ධාරිත්‍රකය කියන දේ සීලින් පංකාවල වගේ භාවිතා කරලා නැහැ. ඔබට පේනවා ඇති. විශේෂ මෝටරයක් පාවිච්චි කරලා තියෙනවා. මේකට අපි නමක් කියනවා සැඟි කලා මෝටරය. එහෙම නැත්නම් ෂේඩඩ් පෝල් මෝටරයක් කියලා අපි මේකට කියනවා. එතකොට ධාරිත්‍රකයක් භාවිතා කරලා නැති නිසා මේකේ ධාරිත්‍රකයකින් එන්න පුළුවන් දෝෂ මේකට එන්නේ නැහැ. ඒ වගේම මේකට මේ සැඟි කලා කියන නම ලැබිලා තියෙන්නේ මේකේ ඔබට පේනවා view එකක් යට මෙතන මේ කොයිල් දෙකට අමතරව මේ පොඩි කොයිල් දෙකක් පෙන්වලා තියෙනවා මහත කොයිල් දෙකක් වට තුනක් විතර වගේ දෙකක් හෝ තුනක් කොතලා ෂෝට් කරලා මේක ලුහුවත් කරන ලද මුදු කියලා අපි මේවට කියනවා. මේ වගේ හංගපු කොයිල් දෙකක් එහෙම නැත්නම් හංගපු පෝල්ස් දෙකක් තියෙන නිසා තමයි මේකට හංගනවා කියන්නේ අපි ෂේඩ් කරනවා කියන එක. ඒක නිසා තමයි මේකට ෂේඩඩ් පෝල් කියලා නම දීලා තියෙන්නේ. එහෙම නැත්නම් සැඟි කලා මෝටර කියලා නම දීලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයේ මෝටරයක් තමයි මේකට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ඔබට දකුණු අත පැත්තේ මේ දිස් වෙන්නේ එක ඒ වගේ මෝටර එකක් ගලවලා තියෙන අවස්ථාවක මේ කොටස් ටික නම් කිරීමක් තමයි මෙතන පෙන්ලා තියෙන ප්‍රධාන වයින්ඩින් එකක් තියෙනවා. ඒ වගේම මැද කරකැවෙන කොටස රොටර් කොටස තියෙනවා. ඒ වගේම දෙපැත්තේ බෙයාරින් දෙක මේ ඇක්සල් එක සම්බන්ධ කරලා තියෙනවා. හරි ෂේඩඩ් පෝල් දෙක අර හංගවලා තියෙන පෝල් දෙක මෙතන පෙන්වලා තියෙනවා. ස්ටේටර් කෝර් එක තියෙනවා. යකඩ හරයක් තියෙනවා. අන්න ඒ කොටස් තමයි මේකේ තියෙන ප්‍රධානම දේවල් ටික. අපි බලමු මේක සේවා කිරීම සඳහා හේතු වන කරුණු මොනවද කියලා. එතකොට පිටකුරු පංකාවක් යාන්ත්‍රික ශබ්ද නගමින් ධාවනය වීම. මේක තමයි එක ලෙඩක් තමයි මේක එන්න පුළුවන්. එක දෝෂයක් තමයි ශබ්ද නගමින් ධාවනය වීම. යාන්ත්‍රික ශබ්ද නගමින්. ඊට පස්සේ අනිත් එක තමයි පිටකුරු පංකාවක් මද වේගයකින් මද අඩු වේගයකින් සෑම විටම ධාවනය වීම. ස්ලයිඩ් ස්පීඩ් ඩ්‍රොප් එකක්. ඒ කියන්නේ තප්පරයට වට 50ක් කරකවන දැන් තප්පරයට වට 45යි 40යි. අන්න ඒ වගේ පොඩි ස්පීඩ් ඩ්‍රොප් එකක් තියෙනවා. අන්න එවැනි අවස්ථාවකදී මේක අපි සේවා කිරීම එහෙම නැත්නම් නඩත්තු කිරීම සිද්ධ කරන්න ඕනේ. අපි බලමු මෙතන පිටකුරු පංකාවක් සාමාන්‍යයෙන් ඉතා වැඩි වේග භ්‍රමණ. ඒ කියන්නේ ටිකක් වැඩි ස්පීඩ් එකකින් හයි ස්පීඩ් එකකින් කරකින ඕගොල්ලන්ට අහලා ඇති මේකේ සාමාන්‍ය වේගය 1450 මිනිත්තුවට වට 1450 මිනිත්තුවට වට 2850ත් වගේ අතරාගයක් තමයි තියෙන්නේ. සහිත උපකරණයක් නිසා මෙහි මෝටරේ ඇතිවන ගෙවීම් තරමක් ශීඝ්‍රයෙන් සිදුවිය හැකිය. වේගින් කැරකෙන නිසා බෙයාරින් වගේ දේවල් වලට තෙල් නැති වුණොත් එහෙම මේක වේගමන්ට ගෙවෙන්න පුළුවන්. මැදීමට ලක් වෙන්න පුළුවන් යකඩ. ඒක නිසා ගෙවීම සිද්ධ වෙන්න පුළුවන්. තෙල් වගේ දේවල් නොමැතිව මේක ධාවනය වුණොත්. මේ වළක්වා ගැනීම සඳහා නිතරම මෙහි සේවා කිරීම සිදු කිරීම වැදගත් වේ. මොකද හයි ස්පීඩ් කැරකෙන මෝටරයක් නිසා සේවා කිරීම අනිවාර්යෙන් නිසි කලට නිසි වෙලාවට සිද්ධ කරන්න ඕනේ. අපි බලමු මේ එක් එක් දෝෂය සඳහා පිළියම් යොදන ආකාරය. පිටකුරු පංකාව යාන්ත්‍රික ශබ්ද නගයෙන් ධාවනය වීම. මේකට හේතු වෙන්න පුළුවන්. මේ පළවෙනි දෝෂය අපි ගත්තේ. මේකට හේතු වෙන්න පුළුවන් මේ සඳහා මෝටරේ ඇන බුරුල් වීම හෝ බෙයාරින් වල තෙල් නැමැති වීම හේතු විය හැකියි. එතකොට ඇන බුරුල් වීමක් එහෙම නැත්නම් මේක තෙල් නැමැතිව ධාවනය වීමක් පෙන්වන්න පුළුවන් මේ දෝෂයට. එතකොට මෙතන පෙන්ලා තියෙනවා ඇන කීපයක් මම මේ කොටසක් ලං කරලා අරගෙන පෙන්වලා තියෙන්නේ. මේ වගේ ඇන තද වෙලාද කියලා අපිට හරියට බලන්න පුළුවන්. අවශ්‍ය ටූල් එක පාවිච්චි කරලා ඒ වගේ මේකට ඔයිල් දාන්න පුළුවන් මෙන්න මේ ආකාරයට බෙයාරින් වලට අපි මැෂින් ඔයිල් හරි SA40 SA20 කියන මෝටර් ඔයිල් තමයි මේකට භාවිතා කරන අර කලින් සීලින් පංකාවේ පරිදිම එම ඔයිල්මයි භාවිතා කරන්නේ කිසිම වෙනසක් නැහැ. ඒ වගේම දෙවෙනි දෝෂ විදිහට අපි ගත්තේ පිටකුරු පංකාවක් මද අඩු වේගයකින් සෑම විටම ධාවනය වීම ස්ලයිඩ් ස්පීඩ් ඩ්‍රොප් එකක්. අපි මේවා එකක් හඳුනගන්නේ ඇත්තටම ස්පීඩ් එක අඩු වුණා කියලා අපි සාමාන්‍ය ප්‍රැක්ටිකලි මේක මනින්න යන්නේ නැහැ. අපි මේකේ බලනවා කරකැවෙනකොට එන ශබ්දය. කලින්ට වැඩිය ශබ්දය අඩු නම් ඒ කියන්නේ මේක අඩු වේග ධාවනයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ දෝෂය ගැන අපි පොඩ්ඩක් කතා කරමු බලමු. මෙම දෝෂය ප්‍රායෝගිකව හඳුනාගත හැකි එහි මුල් අවධියේ භ්‍රමණ වේගයේ ශබ්දයත් එහි වර්තමාන වේගයේ ශබ්දයත් පරීක්ෂා කිරීම. ඒතර මේ වේගවල ශබ්ද පරීක්ෂා කරලා තමයි අපි ප්‍රායෝගිකව හඳුනගන්නේ. හැබැයි මේක 100%ක්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. නමුත් දල වශයෙන් අපිට කියන්න පුළුවන් වේගය බලලා ශබ්දය බලලා මේකේ වේගය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා කියන එක පොඩි අදහසක් ගන්න පුළුවන්. මෙම දෝෂය සඳහා මූලිකවම හේතු වෙන්නේ භ්‍රමණ පෙතිවල දූවිලි අංශු තැන්පත් වීමයි. සාමාන්‍යයෙන් තෙතමනේ වැඩි දවස්වලදී පෙති මත
දූවිලි අංශු හොඳින් තැම්පත් වීම නිසා පෙතිවල බර වැඩි වීමක් වී තරමක් අඩු වේගයකින් භ්‍රමණය වීම සිදු වේ. මෙහිදී අතුරු ප්‍රතිඵලයක් ලෙස මෝටරේ වැඩි විදුලි ධාරාවක් ලබා ගනිමින් ගන්න අතර රත් වීමද තරමක් වැඩියෙන් සිදු වේ. ඉතින් මේකේ දූවිලි අංශු තැම්පත් වුණොත් මෙන්න මේ පෙත්තේ මේකේ කැරගෙන පෙත්තේ දූවිලි අංශු තැම්පත් වුණොත් මේකේ බර ටිකක් වැඩි වෙනවා. ඉතින් බර ටිකක් වැඩි නම් වැඩි පවර් එකක් ඕනේ මේකේ කරකවන්නේ. ඒ නිසා වැඩි විදුලි ධාරාවක් මේ මෝටරේ ලබා ගන්න මෝටරේ රත් වීම ටිකක් වැඩියෙන් සිද්ධ වෙනවා වෙනදට වැඩිය. ඉතින් මේකත් එක්තරා අතුරු ප්‍රතිඵලයක් අපිට ලැබෙන මේ අඩු වේග භ්‍රමණයකදී. මේ අඩු වේග භ්‍රමණයක් සිද්ධ වෙනවා අනිවාර්යෙන් මෝටරේ රත් වෙනවා වැඩි. හරි. එතකට හේතුව තමයි පෙත්තේ බර වැඩි. දැන් වැඩි බලයක් අවශ්‍යයි ඒක කරකවන්න. ඒ වගේම මෙවැනි දෝෂයකදී එහි පෙති වියලි රෙදි කඩක් භාවිතයෙන් හොඳින් පිරිසිදු කර මෝටරේ අනෙකුත් කොටස්ද වියලි පින්සලක් භාවිතයෙන් පිරිසිදු කරනු ලැබේ. හොඳින් මෝටරේ අපි ක්ලීන් අප් එකක් කරලා මෝටරේ අපි දානවා. එතකොට මේ පිටකුරු පංකාව බැරි වෙලාවත් අපි මේ බෙල්ට් ඩ්‍රයිව් ටයිප් එකක් නම් මේ බෙල්ට් එකකින් ධාවනය වෙන එකක් නම් මේ අඩු වේග ධාවනයට එක හේතුවක් වෙන්න පුළුවන් මේ බෙල්ට් එකේ ටෙන්ෂන් එක. එහෙම නැත්නම් ශක්තිමත් භාවය නැති වෙලා ගියොත් එහෙම. එතකොට මේක හරියට ඇදලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ නියම වේගයට යන්නේ නැහැ. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපි මේ බෙල්ට් එක ප්‍රතිස්ථාපනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ පිටකුරු පංකා ගත්තාම මේවා තමයි අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන දෝෂ සහ ඒවට යොදන්න පුළුවන් පිළියම්. අපි බලමු මේ පාඩමේ සාරාංශය පොඩ්ඩක් අරගෙන අපි මෙතනදී කතා කරේ සිවිලින් පංකාවල ඇතිවිය හැකි යාන්ත්‍රික හා විදුලි දෝෂ හඳුනා ගැනීම. විශේෂයෙන් විදුලි දෝෂ යටතේ අපි කතා කරේ ලීක් එකක්, කරන්ට් ලීක් එකක් වගේ තියෙනවා නම් කොහොමද අපි මේකට පිළියමක් කරන්නේ? අර ඔබට මතක ඇති ෂෙලක් වගේ දියරයක් දාලා මේ රත් කරලා ගන්නවා කියලා මම කිව්වා. ඉතින් අන්න එවැනි දෝෂයක් විදුලි දෝෂයක් විදියට අපිට ගන්න පුළුවන්. ඒ වගේම යාන්ත්‍රික දෝෂ. යාන්ත්‍රික ශබ්ද නගමින් ධාවනය වෙනවා. ඉතින් අන්න එවැනි දෝෂ ගන්න පුළුවන් ස්මිලින් පංකාවල. ඒ සම්බන්ධව කතා කරා අපි. ඒ සහ ඒවට පිළියම් යොදන ආකාරයක් කතා කරා අපි. ඊළඟට දෝෂයන් සඳහා පිළියම් යොදීමේ ක්‍රමවේදය සන්තුලනය කිරීම, තෙල් යෙදීම, පරිවර්ණ ප්‍රතිරෝධ පරීක්ෂා කිරීම, සම්මතයන්ට අනුව සිදු කරන ආකාරය අපි කතා කරා. ඒ වගේම පිටකුරු පංකාවලත් යාන්ත්‍රික හා විදුලි දෝෂ හඳුනා ගැනීම අපි කතා කරා. එතකොට මේකෙත් විදුලි දෝෂ වශයෙන් ලීක් එකක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි බොඩි එකත් එක්ක චෙක් කරලා බලනවා මිගර් එක දාලා ලීක් එකක් තියෙනවද කියලා බලන්න පුළුවන් අපිට. කලින් පරිදිම. ඒ වගේම යාන්ත්‍රික දෝෂ, ශබ්ද නගමින් තිබෙන දෝෂ අපි හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා දෝෂයන් සඳහා පිළියම් යොදීමේ ක්‍රමවේදයන්, පෙති පිරිසිදු කිරීම, තෙල් යෙදීම ආදී සම්මතයන්ට අනුව සිදු කිරීම පිළිබඳව අපි කතා කරා. මම හිතන්නේ ඔබට යම්කිසි දැනීමක් ලැබෙන්න ඇති මේ විදුලි උපාංග දෙක උපකරණ දෙක අපි අද කතා කරපු එක්සෝස් ෆෑන් එකයි සීලින් ෆෑන් එකයි අපි කොහොමද වෙන වෙනම මේ වගේ නඩත්තු කටයුතු කරන්න සහ නඩත්තු කටයුතු කරන්න අවශ්‍යයි කියලා අපි කොහොමද අඳුනගන්නේ මොන වගේ දෝෂද මේවා අපි අඳුනගන්න නඩත්තු කටයුතු සඳහා යොදවන්න අවශ්‍යයි. එතකොට ඒ පිළිබඳව තමයි මම අද කතා කරේ. මම හිතන්නේ ඔබට යම් දැනීමක් ලැබෙන්න ඇති මේ පිළිබඳව. එතකොට මේ පිළිබඳව ඔබ යලි යලිත් මේ පාඩම් බලලා ඔබ සීලින් පංකාවක් වගේ දේවල් ගලවලා මේවා ක්‍රියාකාරකම් ඉගෙන ගන්න. ඔබේ ගෙදරත් මෙවැනි දෝෂ සහිත දේවල් තියෙනවා නම් සීලින් පංකා පිටකුරු පංකාද වගේ දේවල් තියෙනවා නම් ඔබට පුළුවන් මේ පාඩමින් පස්සේ ඒවා පිළිසකර කරගන්න නිවැරදි ආයු කාලයක් සඳහා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.